සාදු සාදු සාදු. ප්‍රථමයෙන්ම අපට මේ උතුම් ධර්මය කියලා දුන්න අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. වැඩ සිටින ගෞරවනීය මහා සංඝරත්නයන් අවසර ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, ඔබ අදත් වෙනද වගේම සූදානම් වෙන්නේ ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවත සමග සම්බන්ධ වන්නට. මේ ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවතේ අපි මෙතෙක් සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් ගැන බොහෝ දහම් කාරණා, බොහෝ බෝධිපාක්ෂික ධර්මයන් සාකච්ඡා කොට අවසන්. එතකොට අපි මේ දිනවල සාකච්ඡා කරමින් සිටින්නේ උතුම් වූ ආර්යෂ්ටාංගික මාර්ගය නම් වූ උතුම් බෝධිපාක්ෂික ධර්මය පිළිබඳව. ඉතින් මේ පිළිබඳවත් අපි සම්මා දිට්ඨිය පිළිබඳව යම්කිසි මූලික විග්‍රහයක් අපි ගියවර වැඩසටහනේදී ශ්‍රවණය කළා, දැනගත්තා, ඉගෙන ගත්තා. ඉතින් අදත් වෙනද වගේම අපිට මේ උතුම් දහම් කාරණා පැහැදිලි කරලා දෙන්න අපගේ පින්වත් ස්වාමින් වහන්සේ මේ මැදිරියට අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩමවා වදාලා. ඉතින් ස්වාමින් වහන්සේව අපි নমස්කාර පූර්වකව මේ වැඩසටහන සඳහා පිළිගන්නවා. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. පින්වතුනි, අද දවසේදී ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවත සඳහා අනුග්‍රහය දරන පින්වතුන් අපි සිහිපත් කරගනිමු. අද දවසේදී මෙම සදහම් කතිකාවත සඳහා අනුග්‍රහය දරන්නේ මැදවච්චිය ඉසුරු මාවත කුඩා වැව යන ලිපිනේ පදිංචි ආර්.එච්.ඩී. සෝමරත්න මහතා, එච්. කල්යාණවතී ගුරු මහත්මිය, ආර්.එච්. නදීසා චතුරානි සහ ආර්.එච්. පුන්සරා ඔමාලි යන පින්වතුන් විසින්. ඉතින් මේ පින්වතුන්ගේ සදහබර දායකත්වයෙන් යුතුව තමයි අදත් මේ සදහම් කතිකාවත විකාශයට පත් කෙරෙන්නේ. ඉතින් අදත් වෙනද වගේම අපි ස්වාමින් වහන්සේට ගෞරවපූර්වකව ආරාධනා කරමු මේ උතුම් දහම් කාරණා තවදුරටත් අපිට පැහැදිලි කරලා දෙන ලෙස. ස්වාමිනී අවසර. පින්න ස්වාමීන් වහන්සේ, අපි ගියවර වැඩසටහනේදී සිහිපත් කළා සම්මා දිට්ඨිය කියලා කියන්නේ කුමක්ද කියලා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ආර්ය මාර්ගාංගයක් හැටියට සම්මා දිට්ඨිය ගැන විස්තර වෙනකොට බුදුරජාණන් වහන්සේ විස්තර කරේ දුක්ඛාරිය සත්‍ය පිළිබඳ අවබෝධ ඥානයක් ඇද්ද? දුක්ඛ සමුදයාර්ය සත්‍ය පිළිබඳ අවබෝධ ඥානයක් ඇද්ද? දුක්ඛ නිරෝධාර්ය සත්‍ය පිළිබඳ අවබෝධ ඥානයක් ඇද්ද? දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍ය ගැන අවබෝධ ඥානයක් ඇද්ද? මේක තමයි සම්මා දිට්ඨිය කියලා. එතකොට මෙන්න මේ සම්මා දිට්ඨිය තිබුණොත් ඒ තුළ පිහිටා යාට මේ මාර්ගාංග සියල්ල දියුණු කර ගැනීම භාග්‍ය උදා වෙනවා. එතකොට පින්වත් ස්වාමීන් වහන්සේ මේ සම්මා දිට්ඨිය ඇති කර ගන්නට එයාට උපකාරී වෙනවා කාරණා දෙකක්. පළවෙනි කාරණේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙන්නේ පරතෝ ഘോഷය. එහෙමයි. සාරිපුත්ත මහ රහතන් වහන්සේ මේ කාරණේ ලස්සනට පැහැදිලි කරනවා. උන්වහන්සේගෙන් අහපු වෙලාව මේ සම්මා දිට්ඨිය කරා යන්න හේතු වෙන කාරණා මොනවද කියලා පරතෝ ഘോഷයයි යෝනිසෝ මනසිකාරය. එහෙමයි. පරතෝ ഘോഷය කියලා කියන්නේ කල්යාණ මිත්‍රයාගෙන් ධර්මය ඇහෙන්න ඕන. ඒ වගේ තමයි යෝනිසෝ මනසිකාරය තියෙන්න ඕන. එහෙමයි. ඒතර මෙන්න මේ කාරණා දෙක එකතු වුණාට පස්සේ එකතු වෙන තැන තමයි මේ සම්මා දිට්ඨිය කියන එක උපදින්නේ. ආර්ය සත්‍ය අවබෝධය. මේක උපදින්නේ නැහැ මේ කාරණා දෙකෙන් තොරව. එහෙමයි ස්වාමීනි. එතකොට එහෙම නැතුව උපදිනවා බුදු කෙනෙකුට. පසේ බුදුරජාණන් වහන්සේලාට. එහෙම මේ අනික් හැම කෙනෙක්ගේ ජීවිතයක් තුළම සම්මා දිට්ඨිය උපදින්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ඒ ධර්මය ඇහුනොත් විතරයි. දැන් බලන්න ස්වාමීන් වහන්සේ මේ ශාසනයේ ප්‍රඥාවෙන් අග්‍ර වූ උත්තමයන් වහන්සේ තමයි සාරිපුත්තයන් වහන්සේ. එහෙමයි. ඒ සාරිපුත්තයන් වහන්සේට මේ සම්මා දිට්ඨිය ඇති උනේ නැහැ යම් තාක් ඒ ධර්මයේ නොවැසෙනකම්. ප්‍රඥාවෙන් අග්‍ර කෙනා. එහෙමයි. එතකොට උන්වහන්සේට නිවන හොයාගෙන යන්න ඕන කියලා අදහසක් තිබුණා. උපතිස්ස පරිබ්බාජක. දැන් ගිහි ගෙදර ගත කරද්දී
දැන් කාමභෝගී ජීවිතයක් ගත කරපු කෙනෙක්. එහෙමයි. මහා ධනවත් පවුලක දරුවෙක්. කෝටි 80ක මූලික වත්කමක් තිබුණා කියන මේ බ්‍රාහ්මණ පවුලේ. එහෙමයි. එතකොට යාගේ යාළුවා වෙලා හිටිය කෝලිත මුගලන් මහරහතන් වහන්සේ. එහෙමයි. දෙන්නම මහා ධන කුවරයෝ දෙන්නේ දරුවෙක්. ඉතින් හරි ඒ කාලේ හැටියට ලක්ෂ්‍යරි ජීවිතයක් ගත කරපු දෙන්නේ. එහෙමයි. කාලා බීලා විනෝද වෙ හිටපු කට්ටිය. මේ බලන්න ස්වාමීන් වහන්සේ මේ උත්තමයන්ගේ ජීවිතවල සකස් වෙලා තිබුණු නිවන අවබෝධ කර යන්න තිබුණු කල්පනාව අර කම්සප විඳින අතරේ ජීවිතේට අඩුවක් තේරුණා. මේට වැඩි දෙයක් ජීවිතේ තියෙන්න ඕනේ. එහෙමයි. මේ කාලා බීලා නටනවා කියන එක නෙමෙයි මේ ජීවිතේ. දැන් අපි අහලා තියෙන ගිරග්ග සමජ්ජ කියන උත්සවයට ගියාට පස්සේ තමයි මේ දෙන්නට මේ සසර කලකිරුණේ කියලා. කියන්නේ මේ නිවන හොයාගෙන යන්න ඕනේ මේකේ ශ්‍රමණ ජීවිතේටපත් වෙන්න ඕනේ කියලා හිතුනේ එහෙම කියලා. එහෙමයි. කියන කඳ මුදුනක තිබුණ උත්සවයක් කියනවා. එහෙමයි. ඉතින් එතන උත්සවය කියලා කියන්නේ කට්ටිය කාලා බීලා නටලා කානිවල් එක. එහෙමයි. දැන් බලන්න අර මේ අපි කියවේ කාමයන් පස්සේම දුවන කෙනාට මේ අදහස් එන්නේ නැහැ. එහෙම හිටියට අර කල්පනාව තිබුණා මීට වැඩි දෙයක් ජීවිතේ තියෙන්න ඕනේ කියලා. නුවණක් තිබුණා. ඊට පස්සේ නිවන හොයාගෙන යනකොට සංජය පරිබ්බාතුමා ගාව පැවිදි වුණා. හැබැයි සම්මා දිට්ඨිය උපන්නේ නැහැ. එහෙමයි. එතනිනුත් ඉවත් වෙලා කියන්නේ එතන සෑහීමකටපත් වෙන්නේ නැතු ධර්ම හෙව්වා. එතකොට තමයි අස්සජී ස්වාමීන් වහන්සේ හම්බුනේ උපතිස්ස පරිබ්බාතුමාට. ඒ ධර්මය ඇහුවා විතරයි සම්මා දිට්ඨිය උපන්නා. යේ ධම්මා හේතුප්පවා තේසං හේතු තථාගතෝ ආහ. මේ වචනේ කියනකොටම හේතුඵල ධර්ම ගැන අවබෝධය ඇති වුණා. එහෙමයි. සෝතාපන්න ඵලයටපත් වුණා. කියන්නේ ඒක පළවෙනි ගාථාවේ පළවෙනි ගාථා දෙක අහනකොට පද දෙක. එහෙමයි. එතකොට බලන්න අර ඒ උපතිස්ස පරිභාජකතුමා ගාව යෝනිසෝ මනසිකාරයක තිබුණා. එහෙමයි. නුවණින් විමසීම. ඒක ඒ ප්‍රඥාවත් එක්ක සම්බන්ධ වෙච්ච කාරණේ. එහෙමයි. ඒක තිබුණාට ඒ තිබුණ පමණින් සම්මාදිටිය උපන්නේ නැහැ. එහෙමයි. යම් වෙලාවක ධර්මය ඇහුණද අන්න උපන්නා. එහෙමයි. එතකොට බලන ස්වාමීන් වහන්සේ ධර්මයේ සමේ සම්මාදිට්ඨිය කරා යන්න උන් ওই කාරණා දෙක එකතු වෙන්න ඕන. එකක් තමයි යෝනිසෝ මනසිකා නුවණින් කල්පනා කරන්න පුළුවන් හැකියාව. ඒ කියන්නේ අවබෝධය ඇති වෙන ආකාරයට තමන්ගේ නුවණ මෙහෙවන එක. තර්ක විතර්ක කරන එකක් නෙමෙයි. එහෙමයි. එතකොට යෝනිසෝ මනසිකාරය තුල යාගේ ජීවිතේ වැටහීම තියෙන්නේ මොකද්ද? මේ දුක කියන්නේ ආර්ය සත්‍යයක් කියන්නේ. දුක හට ගැනීම තණ්හාව කියන්නේ ආර්ය සත්‍යයක්. දුක නැතිවීම නිරෝධය කියන්නේ තණ්හා ආර්ය සත්‍යයක්. මේ දුක නැති වෙන වැඩ පිළිවෙල මේ ආරෂ්ඨාංග මාර්ගය කියන්නේ ආර්ය සත්‍යයක් කියන වැටහීම තමයි ඇති වෙන්නේ. දැන් කෙනෙක් සමහර යෝනිසෝ මනසිකාරය කරනවා කියලා තර්ක විතර්ක කරන එක කරනවා. ඒක කොහොමද වෙන්නේ? මේක කොහොමද වෙන්නේ? සැක තමයි ඇති වෙන්නේ. එහෙමයි. ඒක නෙමෙයි. යෝනිසෝ මනසිකාරය තුල ඇති වෙන්නේ සම්මා දිට්ඨියයි. එතකොට සාරිපුත්යන් වහන්සේ පෙන්ලා දුන්න එතන මේ දේශනාවේදී මේ ධර්ම ශ්‍රවණය තියෙනවා නම් නුවණින් කල්පනා කිරීම තියෙනවා නම් අන්න යෝනිසෝ මේ සම්මා දිට්ඨිය උපන්නා කියලා. එතකොට ඒ කිනාට තමයි මේ ආර්ය සත්‍ය අවබෝධය පිළිබඳ මේ ආර්ය සත්‍ය පිළිබඳ සත්‍යයක් කියලා අවබෝධ ඥානය ඇති වෙන්නේ. එහෙමයි. ඒතර බුදුරජාණන් වහන්සේ මේක තව ලස්සනට විස්තර කරනවා. ඔය ආනන්ද ස්වාමීන් වහන්සේ එක වෙලාවක බුදුරජාණන් වහන්සේට කියා හිටන ස්වාමීනි මේ ශාසනේ බුද්ධ ශාසනයෙන් අඩක්ම පවතින්නේ කල්යාණ මිත්‍රයා මතයි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා නෑ ආනන්ද සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ කල්යාණ මිත්‍රයා මත. මේ කල්යාණ මිත්‍ර මා වෙත පැමිණෙන සත්‍යය මේ දුකෙන් නිදහස් වෙනවා. ඒක විග්‍රහ කරනවා ලස්සනට සම්මා දිට්ඨිය වඩනවා. කල්යාණ මිත්‍රෝ මා වෙත පැමිණෙන සත්‍යෝ ඒ කල්යාණ මිත්‍ර සුරේ පිහිටා සම්මා දිට්ඨිය වඩනවා. සම්මා සංකල්පේ වඩනවා. සම්මා වාචා වඩනවා. සම්මා කම්මන්තේ වඩනවා. සම්මා ආජීවයේ වඩනවා. සම්මා වායාමයේ වඩනවා. සම්මා සතිය වඩනවා. සම්මා සමාධිය. ආර්ය මාර්ගේ පුරුදු කරනවා. ඒකෙන් තොරව නෙමෙයි කියනවා. එතකොට බලන්න ඒ කල්යාණ මිත්‍ර සුරේ ධර්මය ඇහෙනවා යෝනිසෝ මනසිකාරය දෙනවා. ඒ මුල් කරගෙන තමයි මෙයා මේ ගමන ඉස්සරහට යන්නේ. ඉතින් අපේ ජීවිත තුලටත් මේ සම්මාදිට්ඨිය නැමැති ආලෝකයේ උපදවා ගන්න නම් ඒක අනිවාර්යයෙන්ම
උවමනයි කාරණා. එහෙමයි. ඒක තේරුම් ගන්න. එතකොට සම්මාදිට්ඨිය හැටියට බුදුරජාණන් පෙන්නලා දුන්නේ මේ කාරණේ වෙන දෙයක් නෙමෙයි. ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධ ඥානය. එතකොට මතක තියාගන්න එක් කාරණයක් තමයි සානහංශ මේ ආර්ය සත්‍ය කියන වචනේ පවා මේ ලෝකෙට අපිට අහන්න ලැබුණේ බුදු කෙනෙක් නිසා. එහෙමයි. බුදුරෙක් විසින් තමයි ආර්ය සත්‍ය කියලා මේ ලෝකෙට කියා හැටින්නේ. වෙන කවුරුවත් මේ ආර්ය සත්‍යයේ දෙයක් ලෝකෙට කියා හිටින්නේ නැහැ. එහෙම ඥානයක් එහෙම හැකියාව වෙන කිසි කෙනෙකුට නැහැ. බුදුරෙක් පමණමයි මේ ලෝකෙට කියන්නේ මේ තමයි ආර්ය සත්‍ය. දුක කියන එක අපි කලින් සිහිපත් කරා වගේ දුක දුකේ හට ගැනීම කියන කාරණා මේ ලෝකේ තියෙනවා. හැබැයි ඒක පෙන්වලා දෙන්නේ සදාතනික සත්‍යයක් මේ ආර්ය සත්‍යයකට පෙන්වලා දෙන ඉස්මතු කරලා දෙන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. එහෙමයි. වෙන කෙනෙක් නෙමෙයි. එහෙමයි. එතකොට දුකේ නිරෝධය ගැන මේ ලෝකෙට පවසන්නේ බුදුරජාණන් වහන්සේ. නිරුද්ධ වෙන දුක නිරුද්ධ වෙන ලැබිල්ල ගැන පවසන්නේ බුදුරජාණන් වහන්සේ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. එහෙමයි. ඒකට සම්මාදිට්ඨිය කියලා කියන්නේ එතකොට අන්න ඒ පිළිබඳ තියෙන අවබෝධ ඥානයි. ඒතර වෙන මොන දේ ගැන හිතුවත් සාවින සම්මාදිට්ඨියෙන් යුක්තයි මම නිවැරදි දෘෂ්ටියෙන් යුක්තයි කියලා. එයාට ආර්ය සත්‍ය පිළිබඳ පුංචිවත් වැටහීමක් නැත්තම් අවබෝධයක් නැත්තම් එයා සම්මාදිට්ඨියෙන් යුතු කෙනෙක් කියලා මේ ශාසනය තුළ කතා කරන්න බෑ. එහෙමයි. වෙන දෙයක් ගැන හිතාගෙන ඉන්න පුළුවන්. යම් කිසි අදහසක් උළුර රැගෙන මේක තමයි නිවැරදි දෘෂ්ටිය කියලා. හැබැයි ඒක නෙවෙයි. එහෙමයි. මතක සම්මාදිට්ඨියට බුදුරජාණන් පෙන්නලා දුන්නේ මෙන්න මේ කාරණේමයි. ඊළඟට ස්වාමීන් වහන්සේ බුද්ධ දේශනාවල මේ සම්මාදිට්ඨිය ගැන කියනකොට තව අවස්ථාවක් අපිට හම්බෙනවා. සම්මාදිට්ඨිය ගැන කියනකොට දසවස්තුක සම්මාදිට්ඨිය කියලා. එතකොට මේ දසවස්තුකේ සම්මාදිට්ඨිය කියලා සාමාන්‍ය කතාවෙන් ලෞකික සම්මාදිට්ඨිය හැටියට. එහෙමයි. ඒ සම්මාදිට්ඨියට අයිති කාරණා. එතකොට ඒ සම්මාදිට්ඨියේ තිබුණොත් තමයි යාට මේ ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධ ඥානය කර යන්න පුළුවන්. දැන් ඒක විස්තර වෙනවා දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා වචනයක්. ඒකෙන් කියන්නේ මේ එයා පිළිගන්න, එයාගේ විශ්වාසය, එයාගේ දැක්ම, එයාගේ අදහස දාන මිත්‍යා දෘෂ්ටික කෙනාගේ අදහස් කියනවා දාන විපාක නැහැ. සිල් රැකීම විපාක නැහැ. සේවා සැපීම විපාක නැහැ. අම්මා තාත්තා කියලා කෙනෙක් විශේෂයෙන් නැහැ. මෙලොව කියලා දෙයක් නැහැ. පරලොව කියලා දෙයක් නැහැ. ඊළඟට හොඳ නරක කර්ම වල හොඳ නරක විපාක නැහැ. හොඳ කරොත් හොඳ ලැබෙනවා, නරක කරොත් නරක ලැබෙනවා. එහෙම ඕපාතික සත්‍යෝ කියලා උපතක් මේ ලෝකේ නැහැ. එයා පිළිගන්නේ. ඊළඟ තමයි මේ ලෝකේ මේ මෙලෝ පරලෝ අවබෝධ කරපු ඒ අවබෝධ කළා මේ ලෝකයේ ගැන ලෝකෙට ධර්මයේ කියලා දෙන උත්තමයෝ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මේ ලෝකේ ඉන්නවා කියලා පිළිගන්නේ නැහැ. එහෙමයි. එතකොට මේක කියනවා මිත්‍යා දෘෂ්ටියකට අයිති දේවල්. එහෙමයි. එතකොට අන්නේ මිත්‍යා දෘෂ්ටියේ බැසගෙන ඉන්න කෙනාට මේ ආර්ය වූ සම්මාදිට්ඨියක් කරා යන්න බෑ. එයාට ලෞකික සම්මාදිට්ඨිය තියෙන්න ඕන. එහෙමයි. දැන් බලන්න දැන් අපි ගත්තොත් කවුද උපතිස්ස පරිබ්‍රාජකතුමා මේ හොයාගෙන ගියානේ මේ නිවන කියලා දෙයක් ගැන හොයාගෙන යනකොට අස්සජී ස්වාමීන් වහන්සේ දැක ගම හිතුනේ මොකද්ද මෙයාවත් දන්නව ඇති ධර්මය. එහෙමයි. ඒකාන්තේ මේ විදිහේ ස්වરૂපයක් මේ උත්තමයාගේ තියෙන්නේ මේ ශ්‍රමණයා මොකක් හරි ධර්මයක් දන්නවා. දැන් මනර පිළිගැනීම නේද? මේ ලෝකේ අවබෝධ කරපු උත්තමයෝ ඉන්නවා කියන එක. ඒක නැත්තම් එයා අහන්නේ නැහනේ. එහෙමයි. Tamanට තේරෙන්නේ නැති වුණාට මේ තව කෙනෙක් ඉන්නවා ඒක. තේරෙන කෙනෙක් ඉන්නවා. අවබෝධ කරපු කෙනෙක් ඉන්නවා. එහෙමයි. එතකොට එතන ඉඳලා ඉඳපු නිසානේ මේ ශ්‍රමණයන් වහන්සේ කියපු දේ අහන්න පුළුවන්. එතකොට එතන බලන්න තව සිද්ධියක් තියෙනවා සායන හරි පුදුම හිතෙනවා ඒ උත්තමයන් තුල තිබුණේ මේ ධර්ම ගෞරවය, ඒ වගේ තමයි ධර්මයට තිබුණ ආසාව, නිහතමානීකම. එහෙමයි. ඒ උපතිස්ස පරිබ්‍රාජකතුමා ඉස්සරෝම අස්සජි ශාන්තින් අහනකොට ඔබ වහන්සේ කවුද? කාගාවද පැවිදුනේ? මෙහෙමයි කිලිසානකොට මේ බුදුරජාණන් වහන්සේ තමයි මගේ ශාස්ත්‍රුන් වහන්සේ. මම උන්වහන්සේ ළඟ ප්‍රවදි වෙච්ච කෙනෙක්. උන්වහන්සේ ධර්මයට තමයි මම කැමැති. උන්වහන්සේ තමයි ගුරුවරයා. එහෙමයි. ඒක අනේ ධර්මය මටත් කියලා දෙනවද? එතකොට අස්සජි ස්වාමීන් වහන්සේ එකපාරම ධර්මය කියන්නේ ධර්ම ගෞරවයට. එහෙමයි. ධර්ම ගෞරවය තමයි එතන ඉස්මතු වෙන්නේ. එහෙමයි. මේ ආශ්‍රිත මේ මම මේ ධර්මයට අලුතින් ආපු කෙනෙක්. මේ පටිසම්භිදාලාභී රහතන් වහන්සේ නම. එහෙමයි. මම මේ විස්තර වශයෙන් මේ කියන්න මට තේරෙන්නේ නැහැ. නේද? පටිසම්භිදාලාභී මහා ශ්‍රාවක කියලා කියන්නේ විස්තර වශයෙන් කියා ගන්න බැරි කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ අර ඒ ධර්මයේ ගෞරවය. එහෙමයි. එහෙමයි.
මම මේ ශාසනය අලුතෙන් ආපු කෙනෙක්. ඒ නිසා මම විස්තර වශයෙන් කියන්නේ මම බොහොම ටිකයි දන්නේ මේ. එතකොට සාමාන්‍යයෙන් අද කාලේ කෙනෙකුට මේ නම් අලුත් පැවිදිච්ච කෙනෙක්. එහෙමයි. මෙයා එච්චර දෙයක් දන්නේ නැතුව ඉතින් අහලා වැඩ කරන ඒ අදහස් ඉන්න පුළුවන්. එහෙමයි. හැබැයි සාරිපුත්යන් වහන්සේගේ හිතේ ඇතුලේ මොකද්ද? ඔබ වහන්සේ දන්නේ යමක් ඇද්ද ඒක කියන්න. එහෙමයි. ධර්මයේ හකුලලා විස්තර කරනවා. එහෙමයි. ඒතකොට එතනනේ තියෙන්නේ අවබෝධ කර යන වැඩපිළිවෙලනේ. සාංශ ධර්මයේ හොයාගෙන යන කෙනෙක්ගේ තියෙන ලක්ෂණයක්. ලක්ෂණයක. එහෙමයි ස්වාමීනි. කොතනින්ද ගන්න පුළුවන් ඒක ගන්න ඕනේ. එහෙමයි. දැන් අර අපේ බෝසතාණන් වහන්සේ ජීවිතය ගත්තට පස්සේ දහම් සුන ජාතකයේ එහෙමයි. ධර්මය හොයාගෙන හැබැයිට උම්මනා තියෙනකොට අන්තිමට රාජ්‍ය අතහැරියානේ. බණපදයක් අහන්න නැති මට මේ රජසපෙන් වැඩක් නැහැ කියලා. අද අපිට හිතෙයිද? එහෙමයි. අද කෙනෙකුට එහෙම හිතෙයිද? බණපදයක් අහන්න නැති මේ ජීවිතේ වැඩක් තියනවද කියලා? ඒ හේතුව තමයි ධර්මයට තැන දුන්නා ප්‍රමුඛතාවය. මොකද ඒක ඕන කියන අදහස හිතේ මුල් බැහැගෙන තිබුණේ. කල්ප ගාන පෙරම් පුරුපු කට්ටියනේ ස්වාමීන් වහන්සේ. එහෙමයි සාංශ. අපි තේරුම් ගන්න සාමාන්‍ය ඒවත් එක්ක වළනකොට අපි මේ ධර්මයෙන් බොහෝ ඈත. එහෙමයි. ඒ උත්තමයන්ගේ සමීපයට යන්නමා කියන එකට බොහෝ දුර ගමනක් යන්න තියෙනවා. එහෙමයි. බොහෝ දුර ගමනක් යන්න තියෙනවා. එහෙමයි. ඉතින් අපි තේරුම් ගන්න ඕන ස්වාමීන් වහන්සේ අර සම්මාදිට්ඨිය අර බලන්නේ උපතිස්ස පරිභාගතුමා තුළ තිබුණ අර සම්මාදිට්ඨිය නිසා ලෞකික වශයෙන් පිළිටපු ඔලෝකෝත්තර සම්මාදිට්ඨිය කරා යන්න උපකාරුණායි. එහෙමයි. ඒ නිසා ඒක අපි තේරුම් ගන්න ඕන. එහෙමයි. ඒතර මිත්‍යා දෘෂ්ටියේ මුල් බැහැගෙන ඉන්න කෙනාට අර ලෝකෝත්තර සම්මාදිට්ඨිය කරා යනවා කියන එක වෙන්නේ නැහැ. අරක තියෙන්න ඕනේ. එහෙමයි. ලෞකික සම්මාදිට්ඨිය නැති. දිට්ඨිය තියෙන්න ඕනේ. දැන් දන් දීමේ විපාක තියෙනවා කියලා පිළිගන්නේ නැත්නම් සිල්ලකින් විපාක තියෙනවා කියලා පිළිගන්නේ නැත්නම් එයා මේ ධර්මයේ මේ තියෙන දේවල් පුරුදු කරගන්න පිළිමනේ. දාන දීලා කාටද හරි ගියේ. එහෙමයි. මේ ධර්මයේ සැක කරගන්න එහෙමයි සවන්නත්. දැන් ගත්තොත් දැන් දානය කියන එක ගත්තොත් බලන්න ස්වාමීන් වහන්සේ බැලුමටම තියෙන්නේ දැන් හරි හම්බ කරගත්ත දේ කෙනෙකුට දෙන එකන්නේ. එහෙමයි. බැලුමට පේන්නේ තමන්ගේ තියෙන ධන සම්පත් වැය වෙනවා. එහෙමයි. තමන්ගේ කාලේ කැප වෙනවා. දැන් මහන්සිලා මහන්සි වෙලා හම්බ කරන ධනය තව මහන්සිලා කෙනෙකුට දෙනවා. එහෙමයි. කෙනෙකුට සාධාරණ සැකයක් ඇති වෙන්න පුළුවන්. ඇයි මෙහෙම කරන්නේ? එහෙමයි. ඒතර ඒ තුල ජීවිතයක වෙන අභ්‍යන්තරයේ වෙන පරිවර්තනය කෙනෙකුට තේරුම් ගන්න බෑ. එහෙමයි. දැන් ඒකනේ බලන්න ගාමිණී කියලා නිකණ්ඨනාත පුත්තගේ ගෝලයෙක් ඉඳියා. බුදුරජාණන් වහන්සේ ඒ කාලේ හිටියේ නාලන්දාවේ. ඒ කාලේ කියන දුර්භික්ෂයක් තිබ්බ කාලයක්. බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලා 500ක පිරිසක් එක්ක මේ දුර්භික්ෂ කාලේ ඒ ප්‍රදේශයේ වැඩ ඉඳලා තියෙනවා. ඒතර නිගණ්ඨනාත පුත් හැම වෙලාවෙම සූදානමින් හිටියේ බුදුරජාණන් වහන්සේට අවමන් කරන්න, නින්දාපාස කරන්න. මේක පොයින්ට් එකක් කියලා හිතලා ගාමිණීට ඇවිල්ලා කිව්වා ගාමිණී ඔබ යන්න. ගිහිලා ශ්‍රමණ ගෞතමයන් එක්ක වාදයක් පටන් ගන්න. එහෙමයි. එතකොට වාද කරමම ඔබ ප්‍රසිද්ධ වෙයි. ශ්‍රමණ ගෞතමයොත් එක්ක වාද කරපු කෙනෙක් කියලා. කොහොමද වාද කරන්නේ? ගිහිල්ලා අහන්න කිව්වා ඔබ වහන්සේ මහා කාරුණිකයි කියලා ප්‍රතිඥා දෙනවා නේද? එතකොට ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කියයි ඔව් කියලා. නෑ කියලා කිව්වොත් එතනින් ප්‍රතිවාද කරන්න පුළුවන්. ඔව් කියලා කියයි. ඊට පස්සේ අහන්න කිව්වා ඔව් කියලා කිව්වට පස්සේ එහෙනම් මොන හේකටද මේ මිනිස්සුන්ට කණ්ඩවත් නැති වෙලාවක 500ක් පිරිසක් එක මෙතන මේ ඇවිල්ලා läගලා ඉන්නේ. ඇයි මේ එක්කෙනෙකුට දානයක් දෙනවා කියන එක අමාරුද? 500ක් පිරිසකට කන්න දෙනවා කියන්නේ. එහෙමයි. කරුණාවක් තියෙන හින්දාද මේ 500ක් පිරිසක් මේ කන්න නැති කාලෙක මෙතන ඉන්නේ. ඇයි අදහස ඔළුවට ආවේ ඇයි ඒ? දන් දුන්නට පස්සේ යහපතක් වෙනවා කියන අදහස නෙවෙයි තියෙන්නේ. එහෙමයි. දානයත් එක්ක ජීවිතය යහපත වෙනවා කියන අදහස නෙවෙයි තියෙන්නේ. එහෙමයි. දන් දුන්නට පස්සේ ජීවිත විනාශ වෙනවා. එහෙමයි. වියදමක් විතරයි කියලා හිතන්නේ. වියදමක් විතරයි දන් දුන්නට පස්සේ ජීවිත විනාශ වෙනවා. ඒක නේ ඒක කන්න අදින්න නැති මිනිස්සෙක් ඉන්නවා. එහෙමයි. ඒ මිනිස්සයා ගාවට යන්නේ. ඒ මිනිස්සයා ජීවත් වෙන්නේ කොහොම මාරුවෙන් ජීවිත විනාශ වෙනවානේ කියන්නේ. එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ගාමිණී මේ කතාව අහනවා. ගාමිණී ඇවිල්ලා ওই කතාවම කියනවා වහන්සේ කහා කාරුණිකයි කියනෝ නේද? ඔව්. තථාගතයන් වහන්සේ මහා කාරුණිකයි කියනවා. ඉතින් කරුණාවක් තියෙන නිසාද මේ කන්න අඳින කණ්ඩ බොණ්ඩ නැති කාලේ හිඟ පාඩු තියෙන කාලේ මේ 500ක පිරිසක් එක්ක
මේ මෙතෙන්ට වෙලා ඉන්නේ. ඉතින් බැලුමට සාමාන්‍ය ලෝකේ මිනිස්සුන්ට වෙන එක මහා කිසි කරුණාවක් නැති වැඩක් වගේ. ඒකට බුදුරජාණන් හරි ලස්සන කාරණයක් ඉස්මතු කරනවා. ගාමිණී මං කල්ප 91ක් දැන් ආපස්සට බලනවා කියන සිහි කරනවා. මේ කල්ප 91කටම තමන්ට උයාගත්ත තමන්ගේ කෑමකින් කොටහක් වෙන කෙනෙකුට දුන්නා කියලා පිරිහිච්ච එක ජීවිතයක් මම දකින්නේ නැහැ කියනවා. එහෙමයි. ඒකෙන් අදහස් වෙන්නේ 92 වෙනි කල්පයක වුණා කියලා. නේ? එහෙමයි. ඒ කියන්නේ ඒ උනහදේ කියපු කතාව. එහෙමයි ස්වාමීනි. තමන්ට උයාගත්ත තමන්ට හදාගත්ත කෑම කොටහෙන් කොටසක් වෙන කෙනෙකුට දුන්නා කියලා පිරිහිච්ච ජීවිතයක් මම දකින්නේ නැහැ කියනවා. එහෙමයි. ජීවිතයක් විනාශ වෙන්න හේතුන කාරණා තියෙනවා කියනවා. එහෙමයි. ජීවිතය විනාශ වෙන්න හේතුන කාරණා තියෙනවා. හැබැයි දානයක් දුන්නා මේ විදිහට තමන්ට උයාගත්ත කොටසෙන් බත් කොටසෙන් ආහාර පංගුවෙන් කොටසක් වෙන කෙනෙකුට දුන්නා කියලා ජීවිතයක් විනාශ වුණා කියලා මම දකින්නේ නැහැ කියනවා. එහෙමයි. මේ ලෝකේ පින්වත් ගානි මතක තියාගන්න මේ ලෝකයේ කෙනෙකුට යම් ධන සම්පතක් ලැබෙනවද? ස්වර්ග උපතියක් මේ විදිහට ලැබිලා තියෙනවද? භවභෝග සම්පත් සහිත. ඒ ඔක්කොම දානේ විපාක කියනවා. එහෙමයි. බලන්න ඒ කර්ම සකස් වීම කෙනෙකුට ජීවිතය අභ්‍යන්තරේ සාමාන්‍ය මිනිස්යාගේ ඇහැට පේන්නේ නැහැ. එහෙමයි. හිත දියුණු කර මුත්‍යෙකුට විතර ඒක දකින්න පුළුවන්. දැන් එතකොට අරකේ ඒ වගේ සාමාන්‍ය කෙනෙකු නුවණින් කල්පනා කරීම හැකියාව නැති කෙනෙකුට අර අදහසින් දාන දුන්නේ පස්සේ මොකක්ද තියෙන්නේ යහපත? මට මොනවද තියෙන්නේ? මේක මගේ තියෙන්නේ. එහෙම නිතන්නේ. එතකොට ඒ අදහසෙන් මිදිලා ස්වාමීන් වහන්සේ අර දන් දුන්නට පස්සේ යහපතක් වෙනවා කියන තැනට එන්න ලොකු නුවණක් ඕනේ. ලොකු පුණ්‍ය මහිමයක් ඕන කෙනෙකුට. ඒකයි. මොකද ඒ අනිත් එක ඒ සම්මාදිටිය නැත්තම් සානස එයාට මේ සසරේ පින්දාම් කරගන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. බුදු කෙනෙකු ධර්මයට කිට්ටු වෙන්න හම්බෙන්නේ. දැන් අර හේතුව තමයි සානස අර නුවණින් කල්පනා කරන හැකියාව නැතිකමයි. එහෙමයි. නැතිකමයි. එහෙමයි. දැන් අර අපිට නොතේරුණාට මේක තේරුම් ගන්න උත්තරම ඉන්නවා කියලා තේරෙන්න එපා. එහෙමයි. ඒක නෑ. දැන් බලන්න තව උදාහරණයක් ගත්තොත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් දවසක් පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩනකොට කවුද? එක ගෑනු දරුවෙක් බුදුරජාණන් වහන්සේට පිණ්ඩපාත දානේ පූජා කරනවා. එහෙමයි. පූජා කර බුදුරජාණන් වහන්සේ පිළිගන්නවා. පිළි අරගෙන ටික වෙලාවක බුදුරජාණන් වහන්සේ hina පාල කරනවා. ළඟ හිටියේ ස්වාමීන් වහන්සේ යන තථාගතයන් වහන්සේට සිනහ පාලන කාරණේ මොකද්ද? තථාගතයන් වහන්සේ නිෂ්කාරණේ සිනහ පාල කරන්නේ මොකද හේතුවක් ඇතුවයි සිනහ පාල කරන්නේ. එතකොට අහනවා පින්වත් භික්ෂුව ඔබ දැක්කද මේ තථාගතයන් වහන්සේට දානි පූජා කරපු දරුවා? එහෙමයි භාග්‍යතුන් වහන්සේ. මතක තියාගන්න භික්ෂුව අද හවස් වෙනකොට මේ දරුවා මේ රටේ රජුරුවන්ගේ අග්‍රමහේසිකා වෙනවා. මේ දානි විපාක හැටියට. එහෙමයි. දානි විපාක හැටියට මේ පුණ්‍ය ඵලයේ කොටසක් හැටියට අද හවස් වෙනකොට මේ රටේ රජුරුවන් අග්‍රමහේසිකා වෙනවා. මේ බන්දුල මේ කෝසල මල්ලිකා දේවී කතාව. එහෙමයි. ඒ විදිහට මේ හවස් වෙනකොට රටේ රජුරුවන් අග්‍රමහේසිකා වෙනවා. මේ සාමාන්‍ය පවුලක ගෑනු දරුවෙක් මල් හදන. එහෙමයි. කෝසල අගබිසව කොසල් රටේ අගබිසව වුණා. එතකොට බලන්න ඒක දකින්ට නුවණ සාමාන්‍ය කෙනාට නැහැ. ඒත් අර විදිහ අදහස් මිනිස්සුෙකුට එන්න පුළුවන්. හැබැයි ඒකෙන් වැළකීලා කියන මේ දන් දෙන එක හොඳයි යහපත්ය කියලා දැනට එන්න තියෙනවා. ඒක සම්මාදිට්ඨියයි ඒක. සම්මාදිට්ඨිය. එහෙමයි. ඒ වගේම තමයි සිල් රකින්නවා කියන්නේ. සිල් රැකීමේ විපාක තියෙනවා. සත්තු මැරී වැළකීම, සොරකමින් වැළකීම, වැරදි කාමයෙන් වැළකීම, මේ විදිහේ බොරු කීමෙන් වැළකීම, කේලම් කීමෙන් වැළකීම, පරුස වචනෙන් වැළකීම, මත්පැන් පානය කිරීම වැළකීම, ඊළඟට විශේෂ උපෝසතේ රැකීම. එහෙමයි. නේ? ඒතකොට මේවා තුල ජීවිතේ යහපතක් උදා වෙනවා කියලා තේරුම් ගැනීම. තේරුම් ගැනීමට ඒ විශ්වාසය, ඒ පිළිගැනීම. දැන් සාමාන්‍ය මනුස්සයාට ඒක කෙනෙකුට ඒක නැති වුණත් එයා ඒක පිළිගන්නවා නම් එයා පිළිගන්නේම සත්‍ය වූ දෙයක්. එහෙමයි. දැන් කෙනෙක් උපෝසතේ රකින්නවා කියන සාමාන්‍ය ඒකට විශේෂ දෙයක් නේ. උපෝසත සීලය ආරක්ෂා කරගෙන ඉන්නවා කියලා කියන්නේ විශේෂ දෙයක්. සාමාන්‍ය ලෝකේ තියෙන දෙයක් නෙමෙයි. එතකොට මේ තුල යහපතක් වෙනවා කියලා තේරුම් ගන්නවා. ඒ කියන්නේ මේ වැටහීමේ පිළිගැනීම සම්මා දිට්ඨියයි ඒක. දැන් කෙනෙක් කල්පනා කරන මොකටද නිකන් මේ බඩගින්න ඉන්නේ? එහෙමයි.
නේ? එහෙමයි. මේ කාලා බීලා හොඳට ජොලිය ඉන්න පුළුවන්. මොකද වැරද්ද තියෙන කාටවත් කරදරයක් කරනවා අපි. එහෙමයි. ඈ? එහෙම කියලා හිතෙන්න පුළුවන්. එතකොට මේ සීලය රැකීම තුළ ජීවිතයක වෙන පරිවර්තන ජීවිතේ යහපත තේරෙන්නේ නැහැ. එහෙම යහපතක් වෙනවා කියලා හැඟීමක්වත් නැහැ. එහෙමයි. ඒකයි මේ තියෙන්නේ. හැබැයි එහෙම යහපතක් වෙනවා කියලා නුවණ තියෙන උදවිය අවබෝධ කළා. බුදුවරු ආදී ආර්ය උත්තමයන් අවබෝධ කළා මේක මේ සීල් රැකීම තුළ මෙහෙම යහපතක් වෙනවා කියලා. එහෙමයි. ඒක තමයි සත්‍ය. අන්නේ සත්‍ය පිළිගැනීමයි සම්මා දිට්ඨිය. ඊළඟට පුද පූජා කරන එක, වන්දනාමාන කරන එක, සේවා කරන එක, අන් අයට උදව් උපකාර කරන අම්මා තාත්තට සලකන එක, වැඩිහිටියන් සලකන එක මේවල විපාක තියෙනවා. වන්දනාමාන කරන එකේ චෛත්‍ය ස්ථානයේ වැඳුම් පිදුම් කරනවා. වත් පිළිවෙත් කරනවා. මේවල යහපතක් තියෙනවා, විපාක තියෙනවා කියලා පිළිගන්න. මේවා කරලා කාටද හරි ගියේ? එහෙමයි. එහෙමනේ සමාන කෙනෙකුට එන්නේ හේතු වෙන්නේ ඒ වගෙන් වෙන යහපතක් ඒ විදිහේ දේවල් ඒ විදිහේ කටයුතු කිරීම තුළ යහපතක් වෙනවා කියලා තේරෙන්නේ නැහැ. තේරුම් ගන්න නුවණක් නැහැ. ඒ පිළිබඳ විශ්වාසයක්වත් නැහැ. එහෙමයි. විශ්වාසයක් නැහැ. ඒක විශ්වාසය ඇති වෙන විදිහට නුවණින් කල්පනා කිරීම හැකියාවක් නැහැ. එතකොට මේ විදිහේ දේවල් අපි තේරුම් බේරුම් කරගත්තේ නැත්නම් අපේ හිත තුලත් ස්වාමීන් වහන්සේ ওই විදිහේ මිත්‍යා දෘෂ්ටික අදහත් මුල් බැහැ ගන්න පුළුවන්. එහෙමයි. නුවණින් සලකලා කටයුතු කරේ නැත්නම් ඒකයි මේක තේරුම් ගන්න ඕනේ. මේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ සත්‍ය වූ දෙයක් පිළිබඳ ඒ ආකාරයෙන් තියෙන වැටහීම. එහෙමයි. ඒක සත්‍යයක් කියලා. දැන් දන් දීමේ විපාක තියෙනවා. දන් දීමෙන් යහපත වෙනවා. සිල් රැකීමෙන් යහපත වෙනවා. බුද්ධ පූජා කිරීමෙන් සේවා සැපෙන් යහපත වෙනවා. අම්මා කියලා විශේෂ කෙනෙක් ඉන්නවා. මේක සත්‍යයක්. තාත්තා කියලා විශේෂ කෙනෙක් ඉන්නවා. මේක තමයි යථාර්ථය. බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා සාමාන්‍ය කෙනෙකුට මේ ලෝකේ අනික් සත්‍යයන්ට අතරේ විශේෂ පුද්ගල දෙන්නේ එක්කෙනෙක් අම්මා අනික් කෙනා තාත්තා. එහෙමයි. දැන් කෙනෙක් අතින් සතෙක් මැරෙනවා කියන්නේ. එහෙමයි. මිනිස්සෙක් මැරෙනවා. එහෙමයි. එතකොට ඒකේ විපාක එයාට සිද්ධ වෙනවා. අම්මා මැරෙනවා. ඒක විපාක වෙනවා. අම්මා මැරුණොත් ආනන්තරී කර්මයක් කියනවා. එහෙමයි. තාත්තා මැරුණොත් ආනන්තරී පාප කර්මයක් කියනවා. අතුරක් නැති විපාක දෙන ඊගා ජීවිතේ කෙලින්ම නිරේට යන්නේ. එහෙමයි සන්නස. එතකොට ඒ වෙනසක් තියෙන නිසානේ ඒක වෙන්නේ. ඉතින් සමහරට වෙන අනික් මිනිස්සයා යහපත් ගතිගුණ තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. අම්මා තාත්තා කියලා කියන්නේ එහෙම යහපත් ගතිගුණ තියෙන කටි නොවෙන්න පුළුවන්. හැබැයි ඒ පුද්ගලයාට ඒක විශේෂයි. එහෙමයි. දැන් ඒකනේ සමහර තැන්වල විස්තර අම්මා කෙරෙහි වැරදියට පිළිපදින කෙනාට තාත්තා කෙරෙහි වැරදියට පිළිපදින කෙනෙක් බොහෝ පෞසත් කර ගන්නවා කියනවා. විශේෂ කර සඳහන් කරලා තියෙන බුදු දේශනාවල. ඒ උන්වහන්සේක අවබෝධ කරා ඒක දුටුවයි විපාක සකස් වෙන හැටි. එහෙමයි. හොඳ පැත්තට විපාක සකස් වෙන හැටි නරක පැත්තට විපාක සකස් වෙන හැටි. එහෙමයි. ඒතකොට ඒ හේතු වෙන්නේ අනිත් පුද්ගලයා අතර කෙනෙකුට අම්මා විශේෂයි තාත්තා විශේෂයි. සමාන කරන්න බෑ ඒක. එහෙමයි. දැන් අර සමහර තැන්වල තියෙන බලන්න අම්මා තාත්තා කරපු උපකාරයට කෘතගුණ සලකලා ඉවර කරන්න බෑ කියනවා. කෘතගුණ සලකලා ඉවර කරන්න බෑ කියනවා. කරේ තියාගෙන අවුරුදු 100ක් උපස්ථාන කළා. කණ්ඩ බොණ්ඩ දීලා කිසි පිළිකුලක් හිතන්නේ නැතුව. එහෙමයි. දැන් ඇඟේ මල මුත්‍රා පිට වෙනවා. එහෙමයි. හැබැයි ඒ වගේ කිසි පිළිකුලක් හිතන්නේ නැතුව අවුරුදු 100ක් තිස්සේ අම්මා තාත්තා මේ උරහිස් දෙකේ තියන උපස්ථාන කරා. දරුවෙකුට තමන්ට අම්මා තාත්තා විසින් කරපු උපකාරයට ණය ගෙවල ඉවර කරන්න බෑ කියනවා. ඒ විදිහට කරලා. එහෙමයි. එතකොට ඒ ලොකුම උපකාරය තමයි මනුස්ස ජීවිතය ලබා දීම. එතකොට ඒ කාරණයෙන්ම අම්මයි තාත්තයි විශේෂයි. එතකොට කෙනෙක් පිළිගන්නවා නම් මේ අම්මා කියලා කියන්නේ විශේෂ කෙනෙක්, තාත්තා කියලා කියන්නේ විශේෂ කෙනෙක්. ඒක සම්මා දිට්ඨියයි ටික. ඒක පිළිගැනීම නැත්තම් සාමාන්‍ය ලෝකයේ අනික් සත්ත්ව අතර අම්මා තාත්තා කියන්නේ විශේෂයි කියලා පිළිගැනීම නැත්තම් එයා පිළිගන්නේ නැත්තම් ඒක සම්මා දිට්ඨියෙන් බැහැරවීමක්. සම්මා දිට්ඨියෙන් බැහැරවීමක්. කුසල් වඩන්න ඒක හේතු වෙන්නේ නැහැ. දැන් මිත්‍යා දෘෂ්ටියක පිහිටනවා කියලා කියන්නේ යාගේ අදහස දැක්ම වැරදි කියනවා. දැක්ම වැරදිලා කරන කියන හැම දෙයක්ම වැරදිනවා කියනවා.
ඒක හරියට කියනවා අර කුසතන ගහ වැරදියට ඇල්ලුවා වගේ කියනවා. තමන් ඇත තමයි තුවාල වෙන්නේ කියනවා. එහෙමයි. මිත්‍යා දෘෂ්ටියේ පිහිටලා කරන කියන දේවල් විපාක දුක් පිණිස පවතින දෙයක් කියනවා. බලන්න මේ වෙනස. එතකොට මේ වගේ අදහස් වලට මේ වගේ දෘෂ්ටි වලට නොපිමිනෙන්න අපි තේරුම් ගන්න ඕන. ඉතින් කෙනෙක් අධර්මය නම් අහන්නේ ආයෝනිසමනසිකාරයෙන් යෙදෙන්නේ එයාට උරුම මෙන්න මේ ස්වභාවයමයි. මිත්‍යා දෘෂ්ටික ස්වභාවයමයි. ඒකෙන් මිදෙන්න නම් ධර්මයමයි අහන්න ඕන. යෝනිසමනසිකාරයමයි යෙදෙන්න ඕන. ඊළඟට මිත්‍යා දෘෂ්ටිය ගැන විස්තර කරනකොට ස්වාමීන් වහන්සේ විස්තර කරනවා අත්ති අයං ලෝකෝ අත්ති පරං ලෝකෝ. එහෙම. මෙලොවක් තියෙනවා පරලොවක් තියෙනවා. දැන් පරලොව කියන දේ අපිට දැන් පෙන්වන්න පුළුවන් බෑනේ. එහෙමයි. නේ? මරණින් මතු ජීවිතයක් තියෙනවා. නේ? එහෙමයි. එතකොට ඒක චුතූපපාත ඥානය වගේ ඥානක උපදවගත්ත කෙනෙකුට දකින්න පුළුවන්. එහෙමයි. දැන් පුබ්බේ නිවාසානුස්සති ඥාන උපදවගත්ත කෙනෙකුට දකින්න පුළුවන් පෙර ජීවිත ගැන. එතකොට මේ ඉපදීමින් මැරෙමින් යන ස්වභාවය ගැන යම් අදහසක් එයාට තමන්ගේ නුවණින්ම දැක් ගන්න පුළුවන්. දැන් සාමාන්‍ය ලෝකේ මිනිස්සුන්ට ඒක නෑනේ. එහෙමයි. ඒ නුවණ නෑ. එහෙමයි. නැතුකොට යාගේ හැට පේන්න කනට හෙන්න පිළිගන්න දක්ෂ වෙන්නේ නෑ. සාමාන්‍ය ලෝකේ ගොඩාක් තියෙන අදහසක් නේ නිසාංශ පරලොව කියන එක ගැන විශ්වාසයක් නැහැ. විශ්වාසයක් නෑ. කොහෙද තියෙන්නේ? දැන් මම එතකොට එතෙන්ට එන්නේ තමන්ට තේරෙන්නේ නැති කොට අන් අයටත් තේරෙන්නේ නැහැ කියන එක. එහෙමයි. දැන් අනිත් එක තමයි සමහර ගොඩාක් අද කාලේ සමහර මේ නවීන විද්‍යාවයි කියන එකත් එක්ක එහෙමයි. දැන් ඒ විද්‍යාවෙන් කියන ඕන දෙයක් පිළිගන්න මිනිස්සු ලැහැත්ති. එහෙමයි. හේතුව තමයි ඒ දෘෂ්ටිය බහැගෙන ඉන්නේ. ඒක හරි කියන්නේ. එහෙමයි. ඒ ක්‍රමය හරි එහෙමයි. කියන තැනට ඒ දෘෂ්ටිය බහැගෙන ඉන්නේ. ඒ නිසා ඒකෙන් කියන්නේ උපාධියක් කියලා මොකක් හරි කවුරු කෙනෙක් කිව්වොත් මේ විද්‍යාඥයා මෙහෙම කියලා තියෙනවා කියනකොට ඒක පිළිගන්න අපේ හිත හැදිලා ඉවරයි අද කාලේ සමාජයේ. එහෙමයි. ඇයි බුදු කෙනෙක් මේ කල්ප කාලාන්තරයක් තිස්සේ මේ පරීක්ෂණය කරලා මේ අවබෝධයක් කරා. වීරිය කළා මේ අවබෝධයක් කරා. ඒ අවබෝධයෙන් තුලින් මේක කියලා දෙන්නේ කියලා කියන ඒක පිළිගන්න ලැහැස්ති නැහැ. මම ඒ පැත්තට හිත හැදිලා නැහැ. එහෙමයි. දැන් මම බුදුරජාණන් ධර්ම දේශනා කරනකොට කියනවානේ විශාරද ඥාන තුල පිහිටලා මේ ප්‍රකාශ කරන්න කියලා. එහෙමයි සන්නස්. විද්‍යාඥයෝ කියලා කියන්නේ එහෙමද? එහෙමයි. අද කියපු එක හිට වෙනස් වෙනස් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ඒක විශාරද ඥානයක් කියලා කියනවා සම්බුද්ධත්වයෙන්. එහෙමයි. බුදුරජාණන් වහන්සේ සම්බුදුවරයෙක් කියලා ප්‍රතිඥා දෙනවා මේ ලෝකෙට. කිසි කෙනෙකුට ඒ සම්බුද්ධත්වයට අභියෝග කරන්න බෑ කියනවා. හේතු සහිතව කරුණු සහිතව. ඔබ වහන්සේ සම්බුදුවරයෙක් හැටියට මේ ලෝකේ ප්‍රතිඥා දෙනවා. හැබැයි ඔබ වහන්සේ මෙන්න මේ කාරණා අවබෝධ කරලා නැහැ කියලා කිසි මේ ලෝකේ කිසි කෙනෙකුට කිසි ශ්‍රමණයෙකුට කිසි බ්‍රාහ්මණයෙකුට කිසි දෙවියෙකුට මාරයෙකුට කිසි කෙනෙකුට මේ දෙවි මිනිස් ප්‍රජාවේ එහෙම අභියෝග කරන්න බෑ කියනවා. ඒ අභියෝග කරන්න බැරි බව දකින්න තථාගතයන් වහන්සේ විශාරද පිරිස්මද මේ ප්‍රකාශ කරන ධර්මයේ කියලා දෙන්න කියනවා. දැන් මේ විද්‍යාඥයෝ කියලා කියන පිරිස ඉදිරිපත් කරන මේ මතවාද අදහස් කොච්චර අභියෝගයට ලක් වෙනවද? එහෙමයි. මේ ඉදිරිපත් කරන දේ ඊගමත අභියෝගය එයාම අභියෝගයට ලක් කරන එක. එහෙමයි. නේ හැබැයි බලන්න අපේ අද කාලේ මිනිස්යන් හිත සකස් වෙලා තියෙන ඒ දේ කියන දේ පිළිගන්න ලැහැස්තියට හිත හැදිලා තියෙන්නේ. එහෙමයි. හැබැයි මේ සාරාංශික කල්පලක්ෂයක් පෙරුම්දම් පුරලා තමන්ගේ නුවණ මෙහෙवला විශාරද ඥාන තුල සම්බුද්ධත්වයට පත් වෙලා විශාරද ඥාන ඇති කරගෙන දසබල ඥාන ඇති කරගෙන මේ කියන ධර්මයේ පිළිගන්න හිත සකස් වෙලා නැහැ. අනේ ඒ තාන්නසේ පින නැතිකමයි. එහෙමයි සන්නස්. අභාග්‍ය සම්පන්නකමයි. එහෙමයි. ඒකට වෙන කියන්න දෙයක් නැහැ. එහෙමයි. ඒ දහම පිළිගන්න ස්වාමීන් වහන්සේ මේ පිනක් තියෙන්නත් ඕන. පිනක් තියෙනවා. ඇත්තටම ස්වාමීන් වහන්සේ ඒක හොඳට තේරෙනවා. ඉතින් අර පින මෝර නැත්තම් ඒක යාට ආසනාව නැහැ ඒක ලබන්න. දැන් අර අපි කතාවට කියන්නේ අර මේ දැන් අර සාමාන්‍යයෙන් සාන කෙනෙකුට වාසනා ගුණ ඕනනේ. දැන් වාසනාව තියෙන කෙනාට අපි දෙමුල ලොතරැයියක් අම යාට වාසනාව තියෙනවා කියලා කියනවා. එහෙමයි. මට වටින දේවල් ලැබුණා. එයා හරි පුණ්‍යවන්තේ වාසනාවන්තයෙක්. ඒ වගේ මේ වටිනා කියන දේ උරුමකම් ලබන්න ස්වාමීන් වහන්සේ. එයාට යම් කිසි වාසනා ගුණයක් තියෙන්න ඕන. එහෙමයි. වාසනා ගුණයක් තියෙන්න ඕන. මේ ධර්මයේ කරා සමීප වෙන්න. ඒ වාසනා ගුණේ නැත්තම් ලැබෙන්නේ නැහැ ඉතින්. එහෙමයි. ඒකයි බුදුරජාණන් වහන්සේ මතකද ස්වාමීන් වහන්සේ නිදි කණ්ඩ සූත්‍රයේ හැම වෙලාවෙම පුණ්‍ය පින දියුණු කරගන්න එක ගැන විස්තර කරනවා. පින දියුණු කරගන්න එක ගැන විස්තර කරනවා. කියනවා ඒ දේශනාවේ පැහැදිලි කරනවා ස්වාමීන් වහන්සේ මිනිස්සු ධන සම්පත්
රජවරු සිටවරු ඒ ධනයේ තියෙන උදවිය මොකද කරන්නේ? නිදන්ගත කරනවා කියනවා. තමන්ගේ පරිභෝගයට ගන්න කියලා. හදිස්සියකට පරිභෝග කරන්න කියලා පොළොව යටට හාරලා දැන් ඒ කාලේ එහෙම කරේ. අද කාලේ බැංකු වල දානවා. එහෙමයි. කොහොම කරනවද? එහෙමයි. යම්කිසි ආයෝජනයක් සිද්ධ කරනවා. දැන් කොටස් වෙලඳ පොළොව ඒවා මොක හරි. එහෙමයි. එතකොට එහෙම කරලා එයා ඒ තමන්ට උමන රක්ෂණය කරනවා. තමන්ගේ ආරක්ෂාවට ප්‍රයෝජනට කියලා ඒ දේවල් කරන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒනට ඒ විදිහට නිදන්ගත කරාට දන්නේ එයාට පරිභෝග කරන්න නොලැබෙන්න පුළුවන් කියනවා. ජලයෙන් විනාශ වෙන්න පුළුවන්, ගින්නෙන් විනාශ වෙන්න පුළුවන්, හොරාතුරු ගන්න පුළුවන්, රාජසන්ත කරන්න පුළුවන්. තමන් අකමැති අප්‍රිය දායදකාරව අයිතිවාසිකම් ඉල්ලගෙන අවිල අරගෙන යන්න පුළුවන්. කියන පින ගෙවිල වෙරනකොට ඒ ඔක්කොම විනාශ වෙලා යනවා කියනවා. එහෙමයි. ඔය නිදන් ගෙනකොට නිදානේ ඒ පොළොවේ යටමල් ඒව නාගයෝ විශ්ව වෙනස් අමනුෂ්‍ය විශ්ව වෙනස් කරනවා කියනවා. තමන්ට තීපතන අමතක වෙනවා කියනවා. එහෙමයි. ඒතර බුදුරජාණන් එතන දේශනා කරන ස්වාමීන් වහන්සේ ඒ වුණාට මේ ලෝකේ තමන්ටම ප්‍රයෝජන ගන්න පුළුවන් නිදහනයක් තියෙනවා කියනවා. ඒ තමයි කියන පුණ්‍ය නිදහනය. එහෙමයි. පුණ්‍ය නිදහනය කියන එක වෙන කෙනෙකුට ගන්න බෑ කියනවා. දැන් දේශනා දින පුඤ්ඤං චෝරේ දූහරಂತಿ. එහෙමයි. පින කියන එක හොරෙන් ගන්න පුළුවන් එකක් නෙමෙයි. එහෙමයි. පින කියන එක හොරෙන් ගන්න පුළුවන් එකක් නෙමෙයි. පුඤ්ඤං චෝරේ දූහරಂತಿ. දැන් එතකොට කියනවා මේ දේශනාවේ කෙනෙක් දන් දීලා සිල් රැකලා ආගන්තුක සත්කාර කරලා චෛත්‍ය ස්ථාන ආදීට පිදුම් කරලා වන්දනාමාන කරලා මෛත්‍රී භාවනා ආදී දේවල් පුරුදු කරලා මේ විදිහේ ගුණධර්ම දියුණු කිරීමත් යම් පිනක් රැස් කරගන්නවා. අන්න ඒක පුණ්‍ය නිධානය කියනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. අන්නේ පුණ්‍ය නිධානයට පුළුවන් කියනවා කෙනෙකුට සුගති සැප හදලා දෙන්න. ඒ පුණ්‍ය නිධානයෙන් කියනවා කෙනෙකුට මහා භෞතික සම්පත් ඇති කුලවල උපදීම හදලා දෙන්න. ලස්සන රූප ස්වභාව ලබා දෙන්නේ පිනෙන් කියනවා. ලස්සන කටහඬක් හදලා දෙන්නේ පිනෙන් කියනවා. ඊළඟට කියනවා කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇති කරලා දෙන්නේ පිනෙන් කියනවා. ඒ පිනේ උපකාරය ඕන කියන කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙන්න. බලන්න. එහෙමයි. ඊළඟට කියනවා මේ කල්යාණ මිත්‍ර සම්පත් වල පිළිලම් සම්මාදිට්ඨිය ඇති කරගන්න පිනේ උපකාරය ඕන කියනවා. පිනේ උපකාරය ඕන කියනවා. ඊළඟට තමයි කියනවා මේ සම්මාදිට්ඨිය මත පිළිලා ගුණධර්ම දියුණු කරන මාර්ගඵල නියම අවබෝධ කරගන්න පිනේ උපකාරය ඕන කියනවා. දියුණු කරගත්ත ගුණයන් පිරිහිනතු තියාගන්න පිනේ උපකාරය ඕන කියනවා. එහෙමයි. එතන කියනවා උතුම් රහත්ත්වයට පසේ බුද්ධත්වයට ඒ විතරනේ සම්මා සම්බුදු බවටත් පිනේ උපකාරය ඕන කියනවා. එහෙමයි. ඉතින් බලන්න බෝසතාණන් වහන්සේ පෙරුම්දම් පුරනවා කියලා කරේ මේ පිං රැස් කරගත්ත එකනේ. තමන්ගේ පුණ්‍ය බලය දියුණු කරගත්ත එක. දැන් බුද්ධ දේශනා චක්කවත් සීනා සූත්‍රයේ හරිය ලස්සන විස්තරයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒක කියනවා මේ ලෝකේ ජය ගන්න අමාරුම අභියෝගය තමයි කියනවා මායාවේ බලය. හැබැයි පින දියුණු කරොත් පුළුවන් කියනවා. එහෙමයි. පින දියුණු කරොත් පුණ්‍ය බලයෙන් පුළුවන් කියන්නේ මායාවේ අභියෝගේ ජය ගන්න. ඒකයි බුදුරජාණන් හැම වෙලාවෙම පින දියුණු කරගන්න කියලා කියන්නේ. එහෙමයි. ඒතර පින් බලයට තමයි යාට පුළුවන් කල්යාණ මිත්‍ර ඇසුරට පැමිණෙන්න. ඒ ධර්මය අහන්න, ඒ සම්මාදිට්ඨිය තුල පිහිටන්න. හැම එකටම. ඉතින් ඒක සාන්නාස තමන් නුවණින් කල්පනා කරලා තමන්ගේ ජීවිතය දියුණු කරගන්න ඕන කියලා. බලෙන් කිසි කෙනෙකුට දෙන්න පුළුවන් එකක් නෙමෙයි. එතකොට ඒකයි ඉතින් ඒ නිසා දැන් අර සම්මාදිට්ඨිය තියෙන කෙනා පිළිගන්න දේ තමයි මෙලොව පරලොව. මෙලොව තියෙනවා පරලොව තියෙනවා කියන එක. හේතුව ඇත්තට මෙලොව කියන දෙයක් තියෙනවා. එහෙමයි. පරලොව කියන දෙයක් එහෙමයි. තියෙනවා. එතකොට ඒ තියෙනවා කියලා අවබෝධ කරපු උත්තරම මේ ලෝකේ ඉන්නවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ අවබෝධ කළා කියන. එතකොට ඒක නෑ කියලා කෙනෙක් පිළිගන්නවා නම් නෑ කියලා කෙනෙක් විශ්වාස කරන්නේ එයා අපි ඇත්තටම සත්‍ය වූ දෙයක්මයි බැහැර කරන්නේ. සත්‍ය වූ දෙයක්මයි බැහැර කරන්නේ. එතකොට ඒ කෙනාට අර සම්මාදිට්ඨිය කරා එන්ට ධර්මයේ කරා සමීප වෙන්න තියෙන අවස්ථාව මග හැරෙනවා. ඊළඟට තමයි ඕපාතික උපත් තියෙනවා කියලා සම්මාදිට්ඨිය නැති කෙනා පිළිගන්නේ නැහැ. එහෙමයි. දැන් සාමාන්‍යයෙන් අද උපත ගැන කියනකොට සාමාන්‍යයෙන් අපි මව් කුසක උපත දැකලා තියෙනවා. ඊළඟට බිත්තර වලින් උපත් සිද්ධ වෙනවා දැකලා තියෙනවා. සාමාන්‍ය මේ ලෝකේ දකින්න බහුලව දකින්න තියෙන දේ. ඊළඟ තමයි බුද්ධ දේශනාව සඳහන් වෙන සංසේදිත උපත් කියලා එකක් තියෙනවා. තෙත් පරිසවල උපත් හට ගන්නවා. එහෙමයි. ඊළඟට තමයි ඕපාතික ඔය මව් කුසකත් නොවේ, බිත්තරේකත් නොවේ, තෙත් පරිසකත් නොවේ ඕපාතික උපත් හට ගන්නවා.
ඒතර මෙන්න මේ 4 ආකාරයෙන් උපත් සිද්ධ වෙනවා කියන්නේ. එතකොට මේ උපත් කොයි ආකාරයෙන් සිද්ධ වෙන්නේ කියලා දැන් ඒ සංසේද උපත්, ඕපාදික උපත් කොයි ආකාරයෙන් සිද්ධ වෙන්නේ කියලා කෙනෙකුට තර්ක කරලා තේරුම් ගන්න පුළුවන් එකක් නෙමෙයි. එහෙමයි. නේ? එහෙමයි. එතකොට ඒක බුදුරජාණන් වහන්සේ නුවණින් අවබෝධ කරගත්තා. එහෙම. ඒකට අවශ්‍ය ඥානය දියුණු කරොත් දකින්න පුළුවන්. ඥානය දිනු කරොත් දකින්න පුළුවන්. එහෙමයි. දැන් දිව්‍ය ලෝක උපස්සිද්ධ වෙන්නේ ඕපාතිකව කියනවා. එහෙමයි. නිරේ ප්‍රේත ලෝක උපස්සිද්ධ වෙන්නේ ඕපාතිකව කියනවා. එහෙමයි. දැන් සායනහස මනුස්ස ලෝක උපත් ගත්තා මනුස්ස ලෝකෙත් ඕපාතික උපත් වෙනවා කියන මනුස්ස එහෙමයි. ජීවිත. එහෙම. අම්බපාලි අම්පාලේ කතාව. එහෙමයි. ඒ විස්තර සඳහන් වෙනවා උපාතික සිද්ධ වෙච්ච උපත් කියලා. එහෙමයි. ඊළඟට මහා පදුම ජාතකයේ සඳහන් වෙනවා ස්වාමීන් වහන්සේ කුමාරව 500ක් උපදිනවා. ඒ කුමාරයෙක් උපදිනවා වැදෑමහෙන් කියන අනික් කුමාරව උපදින්නේ. එහෙමයි. සංසිද්ධ උපත් හැටියට. එහෙමයි. ඒතකොට බලන්නේ අපිට ඒක තේරුම් ගන්න බෑ කොහොමද සිද්ධ වෙන්නේ. විශේෂ වෙන කාරණා විශේෂ වෙන කාරණා නෙමෙයි. හැබැයි එහෙම දෙයක් තියෙනවා ලෝකේ. එහෙමයි. අන්නේ සත්‍ය පිළිබඳ පිළිගැනීම සම්මාදිට්ඨියයි. එහෙමයි. එහෙම උපතක් තියෙනවා කියලා පිළිගැනීම සම්මාදිට්ඨියයි. එහෙමයි. එතකොට ඒක නෑ කියලා එයා බැහැර කරන්නේ මොකද්ද? එහෙම එකක් තියෙන විදියක් නෑ කියලා බැහැර කරන්නේ සත්‍ය වූම දෙයක් බැහැර කරනවා. එහෙමයි. තිබෙන්නාම දෙයක් තමයි බැහැර කරන්නේ. එතකොට ඒක මිත්‍යා දෘෂ්ටියට අයිති දෙයක්. එතකොට මේ මිත්‍යා දෘෂ්ටික අදහස් තියෙනවා නම් ධර්මයට සමීප වෙන්න යට අමාරුයි. එහෙමයි. සනස්. කියන්නේ සත්‍ය හැටියට පිළිගැනීම සම්මාදිට්ඨියට අයිති. ඊළඟට තමයි හොඳ නරක අතිසුකර දුක්ඛාන කම්මානම් පලම් විපාක. හොඳ නරක කර්ම වල හොඳ නරක විපාක තියෙනවා. හොඳ කරොත් හොඳ විපාක තියෙනවා, නරක කරොත් නරක විපාක තියෙනවා. එහෙමයි. සම්මාදිට්ඨිය නැත්නම් ඒක පිළිගන්නේ නැහැ. කර්මය කියන දේ ස්වාමීන් වහන්සේ බුද්ධ දේශනාවේ සඳහන් වෙන අචින්තනීය දෙයක් කියලා. එහෙමයි. ඒක බුදු කෙනෙකුට පමණක්ම විශේෂ වෙන එකක්. අනික් කෙනෙකුට විශේෂ වෙන්නේ නැහැ. එහෙමයි. ඒ බුද්ධ විශේෂ, කර්ම විශේෂ කියන එක. අචින්තනීය. සාමාන්‍ය කෙනෙක් එක හිතන්න ගියොත් එහෙම පිස්සු හැදෙනවා. එහෙමයි. තේරුම් ගන්න පුළුවන් එකක් නෙමෙයි. එතකොට බුදුවරයෙක්ගේ ඒ ධර්මයෙන් තමයි අනික් කට්ටියට ඒ කර්මයේ පිළිබඳ යම් වැටහීමක් ඇති කරගන්න තියෙන. බුදුරජාණන් වහන්සේට ඔය ජසබල ඥාන එක ඥානයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ තිබුණා කියනවා අතීත අනාගත වර්තමාන මේ කාලත්‍රයේටම අයිති වෙන විදිහට කර්මය වල විපාක සකස් වෙන හැටි. කර්ම යම් කල්ම විපාකයක් තියෙනවද? ඒ විපාකයට සකස් වෙන්න හේතු වෙන කර්මය මොකද්ද? ඊළඟට විපාකේ කොයි විදිහට විපාක දෙන්නේ? විපාක දෙන කාලය, විපාක දෙන විදිය මේ පිළිබඳ සම්පූර්ණ පැහැදිලි වැටහීමක් තියෙනවා කියනවා. එහෙමයි. ඒක බුදුරේකට තියෙන ඥානය. වෙන කෙනෙකුට ඒක නෑ. එතකොට සමහර කට්ටිය ඉන්න ඇයි මෙහෙම වෙන්නේ කියලා කියන කට්ටිය. ඇයි මෙහෙම වෙන්නේ? අර සත්තු මර මිනිස්සු ඉන්න අගේට ඉන්නේ අර. එහෙමයි. මේ කාටවත් කරදරේ නැති මේ බෝපැල වගේ කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය මේ කරදර වෙන්නේ. එහෙමයි. පින් කරන අපිට වෙන කරදර වෙන්නේ. දැන් එතකොට ඒ අදහස් එන්නේ ස්වාමීන් වහන්සේ අර හොඳ නරක කර්ම වල හොඳ නරක විපාක තියෙනවා කියන අදහස් තුල නෑ යා. එහෙමයි. අපි මේ පින්ම කරනයි අපිට කරදර එන්නේ කියන තැනට එනවා. එහෙමයි. දැන් අර කට්ටිය අර වැරදි වැඩ කර ඉන්නේ මේ විදියට. ඊවන රගයට ඉන්නේ කාලා බීලා. එතකොට වෙන්නේ නරක වැඩ කරාට එහෙම විපාක නැහැ කියන තැනට ඉන්නේ නරක විපාක. එතකොට මේ හේතුව තමයි අර ඥානය නැහැ. ඥානෙ තියෙන කෙනෙක්ගේ බස පිළිගන්න ශ්‍රද්ධාවක් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා ඒ කර්ම විපාක සකස් වෙන හැටි. මේ අකුසල් කුසල් ගැන කියනකොට ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අවධාරණය කරලා කියලා තියෙනවා. දේශනා කරලා තියෙනවා. පින්වත් මහණනි මම ඔබට අකුසල් කරන්න එපා කියලා කියන්නේ හේතුවක් නිසා කියලා. මොකද එන අකුසලයේ නිසා ලැබෙන්නේ දුකක්මයි. දුක් විපාකයක්මයි, දුගතියක්මයි. ඒ නිසයි කියනවා අකුසලයේ කරන්න එපා කියලා කියන්නේ. බැරි වෙලාවත් අකුසලයේ කරනකොට සැපයක් ලැබෙනවා නම් පුංචි හරි මං අකුසලයේ කරන්න එපා කියලා කියන්නේ නැහැ කියලා. එහෙමයි. එන කුසල් වඩන්න කියලා කියන්නේ කුසල් සිද්ධ කිරීමෙන් ලැබෙන සුගති. සැපේ කියන සුගති උපත ලැබෙන්නේ කියනවා. ඒ නිසායි කුසල් කරන්න කියලා කියන්නේ. කුසල් කිරීම තුල යහපත කිරීම තුල දුගතිය හිමි වෙනවා නම් දුක් විපාක ලැබෙනවා නම් මං කුසල් වඩන්න කියලා කියන්නේ නැහැ කියනවා. එච්චර අවධාරණය කරලා කියනවා. එහෙමයි. ඇයි ඒක උන්වහන්සේ අවබෝධ කළා. අවබෝධ කළා. දැන් සමහරවිට අපේ මේ ජීවිතයේ තියෙන පටු හිතත් එක්ක අපි මේ දකින කියන දේවල් එක අපි යම් යම් නිගමනට එනවා. හැබැයි සත්‍යයෙන් ඒක බොහෝ දුරයි. මොකද අපිට තේරෙන්නේ නැහැ අපේ ජීවිතවල කර්ම විපාක සකස් වෙලා තියෙන්නේ කොහොමද කියලා. එහෙමයි. අතීතයේ මොන මේ කල්ප කාලාන්තරයේ මොන කර්ම විපාක දෙන්න අපිට ලැහැත්තිලා තියෙනක අපි දන්නේ නැහැ. අපි දන්නේ නැහැ. එහෙමයි. ඊළඟට මොන විදිහේ විපාක අපිට මේ ඉතුරුලා තියෙනවද කරපු කර්ම වල කියලා අපි දන්නේ නැහැ.
අපි දැන් කරන දේවල් විපාක මොනේ සකස් වෙනවා කියලා අපි දන්නේ නැහැ. ඉතින් ඒ නොදන්නකම මත පිළිහිල්ල යම් ගන්න තීරණ කොයිතරම් සත්‍යයෙන් බැහැරවද? මේ ජීවිතේ දකින්න කියන දේවල් එක. ඒවත් වර්ධිනේ කියන්නේ. එහෙමයි. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මේ සත්‍ය තමයි හොඳ යහපත කරොත් යහපත් විපාක ලැබෙනවා. අයහපත කරොත් අයහපත් විපාක ලැබෙනවා. ඒක අවස්ථාවක බුදුරජාණන් දේශනා කරන මේ කාරණය ගැන නිතර නිතර සිහි කරන්න කියනවා. මම කර්මයේ දායාද කරගෙන ඉන්න කෙනෙක්, කර්මයේ තමාගේ දේ කරගෙන ඉන්න කෙනෙක්, මගේ උපත තීරණය කරන්නේ කර්මයේ තමයි මට තියෙන ඒ කර්මයේ සරණ පිහිට. ඉතින් යම් කර්මයක් මම කළොත් හොඳ වේවා නරක වේවා ඒක විපාකේ මට භුක්ති විඳින්න වෙනවා කියලා සිහි කරන්න කියනවා. නිතර නිතර සිහි කරන්න කියනවා. එහෙමයි. ඉතින් මේ සත්‍ය සිහි කරන්න කියලා කියන්නේ මේ ගැටලුවෙන් නිදහස් වෙන්න. අකුසලයෙන් වැළකීලා කුසලයේ වඩන්න. එහෙමයි. පොළොවන්න. ඉතින් ඒකට උපකාර වෙනවා සානස මේක පිළිගැනීම. එහෙමයි. මොකද්ද මේ හොඳ දේවල් කරොත් හොඳ විපාක ලැබෙනවා. නරක කරොත් නරක විපාක තියෙනවා. එහෙමයි. ඒක සත්‍ය. ඒ සත්‍ය පිළිගැනීම සම්මා දිට්ඨියයි ඒක. එහෙමයි. ඊළඟ කාරණා තමයි වැදගත්ම දේ සම්වංශ මේ ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණෝ ඉන්නවා මේ ලෝකේ අවබෝධ කරපු. එහෙමයි. අත්ති ලෝකේ සමන බ්‍රාහ්මණ සම්මග්ගත සම්මා පටිපන්නා සෝ අයං ඉමංච ලෝකම් පරංච ලෝකං සයං අභිඥා සච්චිකත්ව පවේදින්ති. මේ ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණෝ ඉන්නවා සම්මා මාර්ගයට පැමිණුණු සම්මා මාර්ග ගමන් කළා මේ ලෝකේ අවබෝධ කරලා යාවබෝධ ගැන මේ ලෝකෙට කියලා දින. දැන් බුදුවරයන් වහන්සේලා කියන්නේ මේ පිරිසක්. එහෙම උත්තරම ඉන්නවා කියලා පිළිගන්නවා. එතකොට එහෙම පිළිගැනීමත් එක්කනේ මේ උත්තරමයා කියන දේ මං අහන්න ඕනේ කියලා හිතන්නේ. එහෙමයි. නේ? එතකොට ඒක තමයි සත්‍ය. මේ ලෝකේ අවබෝධ කරපු උත්තරමයෝ ඉන්නවා කියන්නේ. ඒ සත්‍ය පිළිගැනීම සම්මා දිට්ඨිය. ඒක පිළිගන්නේ නැත්තම් ඒක මිත්‍යා දෘෂ්ටිය. ඒ බැහැර කරන්නේ සත්‍යය. ඒතර සම්මා දිට්ඨිය කියලා කියන්නේ සත්‍ය පිළිබඳ තියෙන පිළිගැනීමක්. සත්‍ය දෙයට. මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ ඒක බැහැර කිරීම. සම්මා දිට්ඨියේ පිහිටන කෙනාට කුසල් වැඩෙනවා. මිත්‍යා දෘෂ්ටියේ පිහිටන කෙනාට අකුසල් වැඩෙනවා. සම්මා දිට්ඨියේ පිහිටන කෙනා ධර්මයට සමීප වෙනවා. සම්මා දිට්ඨියෙන් බැහැර වෙලා මිත්‍යා දෘෂ්ටි යන කෙනා ධර්මයෙන් බැහැර වෙනවා. ඒ නිසා අපි නුවණින් කල්පනා කරලා මේ බුද්ධ දේශනාවේ තියෙන විදිහට සම්මා දිට්ඨියට අයිති කාරණා අපේ ජීවිත තුළ දියුණු කරගන්න මහන්සි ගන්න ඕනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. පින්වතුනි අද දවසේදීත් අපි සාකච්ඡා කළේ මේ සම්මා දිට්ඨියත් මිත්‍යා දෘෂ්ටියත් පිළිබඳව. ඉතින් ස්වාමීන් වහන්සේ බොහොම අපූර්වට අපිට මේ දහම් කාරණා විස්තර කරලා දුන්නා. ඉතින් අපි අපේ පින්වත් ස්වාමින් වහන්සේට පුණ්‍ය අනුමෝදනා සිදු කරමු. අපගේ පින්වත් ස්වාමින් වහන්සේටත් අප රැස් කර සියලුම පින් අනුමෝදන් වෙලා අපගේ පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින් වහන්සේටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පින්වතුනි මේ ආකාරයෙන් අද දවසේදීත් ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවත නිමාවටපත් වෙනවා. ඉතින් ඊට ප්‍රථමයෙන් අපි පුණ්‍ය අනුමෝදනාව සිදු කරමු. අද දවසේදී ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාව සඳහා අනුග්‍රහය දැරුවේ මැදවච්චිය ඉසුරුමාවත කුඩා වැව යන ලිපිනේ පදිංචි RHD සෝමරත්න මහතා, H කල්යාණවති ගුරු මහත්මිය, RH නදීෂා චතුරානි, RH පුන්සරා ඔමාලි යන පින්වතුන් විසින් රැස් කර ගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් ප්‍රථමයෙන්ම අනුමෝදන් කරමු. සියලු දෙවියන්ට සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ දිව්‍ය ආශිසුරින් වැඩිත්වා. දෙවියන්ගේ දැහැමි රැකවරණය අද දවසේදී මේ සදහම් කතිකාව සඳහා අනුග්‍රහය දැරූ සියලු පින්වතුන් හට සලසා දෙත්වා. දෙවියන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ පුණ්‍ය අනුමෝදනාවෙන් අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලබත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වෙත්වා. රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. මිය පරලොව ගිය ඥාතීන්ට මීට වසර කිහිපයකට පෙර මිය පරලොව ගිය පී හේතුහාමි පියාණන්ටත්, RH සෝමරත්න පියාණන්ටත්, S පේමාවති මෑණියන්ටත්, MG ඩිංගිරිමැණිකේ මෑණියන්ටත්, එවැගේම RH මැණිකේ රාජගුරු සොහොයුරියටත් මේ පින් අනුමෝදන් වෙත්වා. එවැගේම දායකත්වයේ දැරූ සියලුම පින්වතුන් නමින් අනන්ත සසර පුරා මිය ගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන්ව සියලුම මියගේ ඥාතීන්ගේ පරලොව ජීවිත සුවපත් වෙත්වා.
සැපවත් වෙත්වා වහවහ සසර දුකින් අත් මිදෙත්වා. රැස් කරගන්නට ඉදින සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. සුජීවත්ව සිටින සියලු පින්වතුන්ට විශේෂ වශයෙන් දැනට අධ්‍යාපන කටයුතු වල නිරතව සිටින ආර්.එච්. නදීෂා චතුරානි දියණියටත් ඒ වගේම ආර්.එච්. පුන්සරා ඔමාලි දියණියටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පින්වත් දිනවරුන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලබත්වා කරන කියන යහපත් කටයුතු, අධ්‍යාපනික කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඒ වගේම අද දවසේදී ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවත සඳහා අනුග්‍රහය දැරු මැදවච්චිය ඉසුරු මාවත කුඩා වැව යන ලිපිනේ පදිංචි ආර්.එච්.ඩී. සෝමරත්න මහතාටත් එච්. කල්යාණවති ගුරු මහත්මියටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේ මේ පින්වතුන්ගේ පවුලට සිටින සියලුම සහෝදර සහෝදරියන්ටත් ඥාති හිත මිත්‍රාදීන් සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන්. තුනුරුවනේ අනන්ත ගුණානුභාවයෙන් ඒ පින්වතුන් සියලුම දෙනාත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලබත්වා කරන කියන යහපත් කටයුතු, රැකිරක්ෂා කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඒ සියලු පින්වතුන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. රැස් කරගන්නට ඉදින සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. අද දවසේදී මේ උතුම් දහම් කාරණා අපට පැහැදිලි කරලා දුන්න අපගේ පින්වත් ස්වාමීන් වහන්සේටත්, මහමෙවුනා වාසී, ලක්වාසී, ලෝවාසී සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටත්, අනගාരികා මෑණියන් වහන්සේලාටත්, අනගාരിക උපාසක දූපුතුන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත්, ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකයන් ඇතුළු ඔබ අප සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන්. තුනුරුවනේ අනන්ත ගුණානුභාවයෙන්, දෙවියන්ගේ දේවානුභාවයෙන්, රැස් කරන පුණ්‍යානුභාවයෙන් ඔබ අප සියලුම දෙනාත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලැබේවා. ඔබ අප සියලුම දෙනාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.